සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්ති භික්ඛවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්ස වා විරිය සම්බොජ්ජංගස්ස උප්පාදාය uppannassa va viriya sambojjangassa bhavanaya paripuriyati. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර හිරු රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. හිමිදිරි පාන්දර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයට දෙසවන් යොමු කරන්නට ලැබීම දවසම සුවපත් වෙන්න හේතු වන ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තමන් බලාපොරොත්තු වන ඉලක්කය කරා යන්න, තමන්ගේ අරමුණු සම්පූර්ණත්වයට පත් කරගන්න අවශ්‍ය කරන මාතෘකාවක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කරනකොට බෞද්ධයෙක් හැටියට අපේ වටිනාම ඉලක්කය තමයි නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. නිවන අරමුණු කරගෙන හැසිරෙන ස්වභාවයක් තමයි අපේ තියෙන්නේ. නිවන සලසා ගන්න නම්, ඒ ධර්මාවබෝධය සිද්ධ කරගන්න නම් අපි ගොඩනගා ගත යුතුම කාරණාවක් තමයි ඒ සඳහා උනන්දුව, එම නැත්තම් වීරය. මේ අතෝ අහලා තියෙනවා වීරය කියලා කියන්නේ බොජ්ජංගයක්. බොජ්ජංග සූත්‍ර දේශනා වලදී මේ අතෝ අහලා තියෙනවා විරිය සම්බොජ්ජංගය කියලා. ඒ කියන්නේ ධර්මාවබෝධයේ පිණිස හේතු වන පියවරක්. බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග කියන අදහස. ධර්මාවබෝධයේ පිණිස හේතු වන කොටසක්, පියවරක්. එතකොට මෙන්න මේ වීරය ශක්තිමත් කර ගැනීම සඳහා අපි කොයි විදියටද යොමු විය යුත්තේ කියන එක පිළිබඳව මේ ධර්මානුශාසනාව ඔස්සේ මේ උදෑසන ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව වීරය අවස්ථා තුනකින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ තමයි ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතු කියලා කියන්නේ පින්වත්නි, යම්කිසි ඉලක්කයක් වෙත ගමන් කිරීම සඳහා අපි ප්‍රථම කොට ඇති කරගන්න වීරය. ඒකට තමයි කියන්නේ ආරම්භ ධාතු කියලා. එක පැත්තකින් නිර්වාණය පිණිස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අධ්‍යාපනික වශයෙන් වෙන්න පුළුවන්, ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වන ඉලක්කයකට යන්න අපි යම්කිසි වීරයක් ආරම්භ කරනවා. ඒක තමයි ආරම්භ ධාතු කියලා කියන්නේ. මේ දේශනාවට අනුව බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙන්නේ ධර්මාවබෝධයේ පිණිස හේතු වන කාරණා. එනමුත් ඒ කාරණාම
තම තමන්ට තම තමන්ගේ ජීවිත ගමනේ හොඳ ඉලක්ක වෙතට යන්නත් උපයෝගී කරගන්නට පුළුවන්කම තියෙනවා. ආරම්භ ධාතු එතකොට වීර්ය ආරම්භ කරපු අවස්ථාව. හැබැයි මේ වීර්ය ආරම්භ කළාට යම් කිසි අවස්ථාවකදී උදාසීන ගති මතුවෙන්න පුළුවන්. යම් කිසි ඉලක්කයක් තියෙනවා, ඒ ඉලක්කය වෙතට යන්න අපි වීර්ය ආරම්භ කරනවා. හැබැයි ඒ ආරම්භ කළ වීර්ය යම් කිසි අවස්ථාවකදී අඩපණ වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික වශයෙන්ුත් එහෙමයි. නිවන් දකින්න ඕන, මාර්ගඵල අවබෝධ කරගන්න ඕන කියන හැඟීමෙන් යම් කිසි කෙනෙක් බණ අහන්න, භාවනාව ප්‍රගුණ කරන්න, දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන්න ආරම්භයක් ඇති කර ගන්නවා. හැබැයි කාලයක් ගත වෙලා යනකොට මේ ආරම්භ කරපු වීර්ය අඩපණ වීමේ හැකියාවකුත් තියෙනවා. උදාසීන ලක්ෂණ මතුවෙනකොට කරගෙන ආපු ටික කරගෙන යන්න බැරුව යනවා. අන්න ඒ වෙලාවේදී ආරම්භ කරපු වීර්ය තවත් ශක්තිමත් කරගෙන උදාසීන වෙනකොට උදාසීන වෙන්න ඉඩ දෙන්නේ නැතුව, අඩපණ වෙන්න හදනකොට අඩපණ වෙන්න ඉඩ දෙන්නේ නැතුව, එතනින් ශක්තිමත්ව තවත් ඉදිරියට පියවරක් තබනවා නම් අන්න ඒ පියවරට කියනවා නික්කම ධාතු කියලා. එතකොට ආරම්භ ධාතු අවස්ථාවේ වීරයට වඩා ශක්තිමත් වීරයක් තමයි නික්කම ධාතු අවස්ථාවේදී ඇති වෙන්නේ. ඊළඟට තමන් බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගන්නා තෙක් වීරය ශක්තිමත්ව පවත්ව ගන්න එකට කියනවා පරක්කම ධාතු කියලා. එතකොට ආරම්භ ධාතුවෙන් ආරම්භ කරලා අඩපණ වෙනකොට අඩපණ වෙන්න ඉඩ නොදී ශක්තිමත් කරලා නික්කම ධාතුව දක්වා ඊළඟට පරක්කම ධාතුව දක්වා ගිහිල්ලා වීර්ය ශක්තිමත්ව පවත්වාගෙන ඕන තමන් බලාපොරොත්තු වන ඉලක්කය ජය ගන්න. දැන් මේ ආධ්‍යාත්මික දියුණුවට වගේම අධ්‍යාපන ආර්ථිකමය පැත්තටත් එහෙමම තමයි. සමහර වෙලාවල් වලට දරුවන්ට විභාගයක් යෙදෙනකොට විභාග කාලසටහන එනකොට අන්න ළමයි පාඩම් කරන්න පටන් ගන්නවා. ආරම්භයක් ගන්නවා. අහවල් දවසේ විභාගයේ පටන් ගන්නවා. මම එහෙනම් දැන් විභාගේ සමත් වෙන්න පාඩම් කරන්න පටන් ගන්න ඕන කියලා සමහර දරුවෝ මොකද කරන්නේ? හොඳ ආරම්භයක් දෙනවා. ගෙදර තියෙන ලොකුම මේසේ ළඟට පොත් ඔක්කොම ටික අරගෙන ගිහිල්ලා හොඳ පුටුවකුත් තියාගෙන වතුර බෝතලයකුත් ළඟ තියාගෙන බුදුන් වැඳලා පටන් ගන්නවා පාඩම් කටයුතු එක දිගට කරගෙන යනවා කියලා. හැබැයි පැයක් දෙකක් යනකොට පාඩම් කරගෙන යනකොට අර ආරම්භ කරපු වීර්ය යම්කිසි අවස්ථාවකදී උදාසීන වෙලා යනවා. අඩපණ වෙලා යනවා. ඒ අඩපණ වෙන වෙලාවල් වලදී එයටම ඉඩ දුන්නොතින් විභාගයට යන දවස වෙනකන් ඒ ළමයා අර පාඩම් කරන තැනට ඊට පස්සේ ගිහිල්ලා නැහැ. පාඩම් කරන්න පටන් ගත්තට වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. ආර්ථිකය පැත්තෙන් කල්පනා කරනකොටත් ඒකත් එහෙම තමයි. එතකොට මේ ආරම්භ කරපු වීරය ශක්තිමත්ව ඉදිරියට ගොඩනගාගෙන යන්න නම් අපි භාවිතා කළ යුතු ක්‍රමවේදයක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේක හරියට වාහනයක් පදවනකොට ගියර් මාරු කරනවා වගේ. පළවෙනි ගියර් එකෙන් යන්න පුළුවන් වේග සීමාවක් තියෙනවා. ඊට වඩා යන්න හදනකොට බොහොම අමාරුවෙන් තමයි යන්න වෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දෙවෙනි ගියර් එකට මාරු වෙනවා. එතකොට තවත් ටිකක් වේගවත්ව යන්න පුළුවන්කම තියෙනවා. ඒකෙත් යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට තුන්වෙනි ගියර් එකට මාරු කරන්න වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන්නේ. වීරය ශක්තිමත් කර කර නැගිටින්න ඕන. අඩපණ වෙනකොට අඩපණ වෙන්න ඉඩ නොදී නැවත ආවටත් වඩා වීරය වැඩි කරගෙන මේ ගමන යන්න ඕන. එහෙම ගියපු කෙනෙකුට තමයි බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීරය උදාසීන වෙනකොට පටන් ගත්ත වීරය අඩපණ වේගෙන යනකොට
අපි කොහොමද අඩපණ වෙන්න දෙන්නේ නැතුව ඒ ආපු වීරිය තවත් බල සම්පන්න කරගෙන ශක්තිමත් වීරියක් බවට පරිවර්තනය කරන්නේ. ඒ සඳහා අපේ හිත තුළ ගොඩනගා ගත යුතු චින්තාවලියක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දැන් මේ විශේෂයෙන් අපි කතා කරන්නේ ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීම පිණිස මෙනෙහි කළ යුතු කාරණා. නැත්තම් ධර්මාවබෝධයේ පිණිස හේතු වන වීරිය ශක්තිමත් කර ගැනීමට හේතු වන කාරණා. එනමුත් අධ්‍යාපනය ලබන දරුවෙක් හැටියට තමන්ට පුළුවන්කම තියනවා මේ කාරණා තමන්ගේ පැත්තට හරවගෙන අධ්‍යාපනය ශක්තිමත් තැනකට ගෙන යන්න. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරගන්න උනන්දු වන වීරිය කරන කෙනෙකුට මේ කරුණු කාරණා තමන්ගේ ආර්ථික දියුණුවටත් හරවා ගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා නිවන ඉලක්ක කරගෙන දේශනා කළත් ලෝකෝත්තර සුවය පිණිස දේශනා කළත් ලෞකික ජීවිතයටත් එදිනෙදා ජීවිතයටත් පුදුම විදියට ශක්තියක් ගොඩනගන්න පුළුවන් දේශනාවක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ වීරිය අඩපණ වෙනකොට ඒ වීරිය ශක්තිමත් කරන්න නම් පළවෙනියට අපාය භය පච්ච වෙක්ඛනතා, අපාය පිළිබඳව බිය සිහිපත් කරන බිය දකින්න කෙනෙක් බවට පත් වෙන්න. යම් කිසි කෙනෙක් සතර අපායේ තිබෙන වේදනාව පිළිබඳව දුක්ඛිත ස්වභාවය පිළිබඳව හොඳ හැටියට මෙනෙහි කරනවා නම් මට සතර අපායේ උපදින්න උනෝතින් මට මේ විදිහේ දුක් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා, ඒක මහ පීඩනයක් කියලා සතර අපාය පිළිබඳව දුක බිය දකින්න පුළුවන් නම් අන්න ඒ සතර අපාය පිළිබඳව දුක බිය දකින්න කෙනා ආධ්‍යාත්මික දියුණුව පිණිස වීරිය වඩනවා. අපාය මතක් වෙනකොටත් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරන්න උනන්දුව ඇති වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා ආධ්‍යාත්මික දියුණුව ලබන්න සතර අපාය පිළිබඳව බිය දකින්න කෙනෙක් වෙන්න. ඒ වගේම තමයි මේක අධ්‍යාපනය සාර්ථක කරගන්න ආර්ථිකය ශක්තිමත් කරගන්න වෑයම් කරන කෙනෙකුටත් ඒ පැත්තට හරව ගන්න පුළුවන්. කොහොමද හරව ගන්න ඕන කරන්නේ? තමන් කල්පනා කරන්න වෙනවා තමන් හරියට ඉගෙන ගත්තේ නැත්නම් තමන්ට ඉදිරියේදී මොන වගේ දුක්ඛිත තත්වයකටද පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉගෙන ගත්තේ නැත්නම් මට මොකක්ද වෙන්නේ කියන එක කල්පනා කරනවා නම් ඉගෙන ගන්න තියෙන වමනාව වීරිය වැඩි කරගන්න පුළුවන්. හම්බ කලේ නැත්නම් මට මොකක්ද වෙන්නේ කියන එක කල්පනා කරන්න පුළුවන් නම් හම්බ කිරීම සඳහා ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා වීරිය උපදවා ගන්න පුළුවන්. එතකොට මේ ආධ්‍යාත්මික පසුබිම ගැන කතා කළත් තම තමන්ගේ ජීවිතයටත් ඒ ඉලක්ක සපුරා ගන්න වීරිය ඇති කරගන්න ශක්තිමත් වීරයක් ගොඩනගා ගන්න මේක හේතුවක් වෙනවා. එතකොට සතර අපාය පිළිබඳව බිය දකින්න කෙනා දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට අනුගතව කටයුතු කරන්න උනන්දු වෙනවා. ඒ වීරිය ශක්තිමත් වෙනවා. අඩපණ වෙනකොට වීරිය ඔය කාරණාව ගැන මතක් කරනකොට එය ශක්තියක් බවට පරිවර්තනය කරගෙන නැවත වීරිය උපදවාගෙන යන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ආනිසංස දස්සාවිතා. වීරිය වඩනකොට ඒ වීරිය වැඩිවීමෙන් Tamanට ලබන්න පුළුවන් ප්‍රතිඵල පිළිබඳව ආනිසංස පිළිබඳව දකින්න කෙනෙක් බවට පත් වෙන්න. මම මේ භාවනාව ප්‍රගුණ කිරීමෙන් මට සියලු කෙලෙස් ප්‍රහීන කරන්න පුළුවන්කම ලැබෙනවා. සසර දුකින් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. තමන් ඔය වෙහෙසෙන දෙයින් තමන්ට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය පිළිබඳව මෙනෙහි කරනකොට ඔය වීරිය අඩපණ වෙන්න ඉඩ නොදී ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. අධ්‍යාපනය ලබන ආර්ථිකය ශක්තිමත් කරගන්න උනන්දු වෙන කෙනෙකුටත් කල්පනා කරන්න පුළුවන් ඉගෙන ගත්තොත් මට ලැබෙන ලාභ මොනවද? හම්බ කළොත් මට ලැබෙන ලාභ මොනවද? අන්න ඒ විදියට ඒ වීරියෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව කල්පනා කරනවා නම් Tamanට ඒ සඳහා වීරිය ශක්තිමත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි ආනිසංස දස්සාවිතා.
තමන්ගේ වීරයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන කල්පනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඊළඟට ගමන වීති පච්චවෙක්කනතා. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේලා උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ ගමන් මාර්ගයක ගිහිල්ලා. පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඒ කෙලෙස් ප්‍රහීන කිරීමේ තැනට ඒ ජයග්‍රහණය ලැබලා තියෙන්නේ මෙන්න මේ වගේ ගමනක යෙදිලා කියලා ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ තත්ත්වවලට පත්වෙන්න අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව ඔබට මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න ඒ ගමන් මාර්ගය මෙනෙහි කරන කෙනෙකුට ඒ සඳහා වීරිය ශක්තිමත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඕකම ලෞකික පැත්තට ගත්තොත් අධ්‍යාපනයෙන් ශක්තිමත් වෙච්ච විභාග සමත් කරපු කෙනෙක් ඒ කෙනා ඒ සඳහා අනුගමනය කරපු ගමන් මාර්ගය පිළිබඳව කල්පනා කරනකොට ඕනෑම දරුවෙකුට ඉගෙන ගන්න වීරියක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරගත්ත කෙනෙක් ඒ තැනටපත් වෙන්න තමන් අනුගමනය කරපු ගමන් මාර්ගය මොකක්ද කියලා පැහැදිලි කරනවා නම් ඒ ගමන් මාර්ගය පිළිබඳව කල්පනා කරන කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න වීරිය වඩන්න. මේ කෙනා මේ තත්වයේ අද ඉන්නේ මේ වගේ ගමනක යෙදිච්ච නිසා. එහෙනම් මමත් ඒ වගේ ගමනක යෙදුනොත් මටත් සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. අහවලා හොඳට ඉගෙනගෙන උගත් තැනක ඉන්නේ මෙන්න මේ විදියට ඉගෙන ගත්තු නිසා. එහෙනම් මමත් ඒ විදියට ඉගෙන ගත්තොත් මටත් ඒ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ගමන් මාර්ග පිළිබඳව දැන් සම්බොජ්ජංග නැත්තම් ධර්මාවබෝධයේ පිණිස හේතු වන වීරිය පෝෂණය කරන්න නම් ආධ්‍යාත්මික දියුණුව පිණිස වීරිය පෝෂණය කරන්න නම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කළ ගමන් මාර්ගයේ පිළිබඳව මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් ඇටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඊළඟට දායජ්‍ය මහත්ත පච්චවෙක්කනතා තමන්ට ලැබුණු උරුමය පිළිබඳව කල්පනා කරන්න. අපිට මොනතරම් වටින උරුමයන් තියෙනවද? විශේෂයෙන් මේ බෞද්ධයන් හැටියට බුදුදහම පිළිබඳව පරිශීලනය කරන්නට ලැබීම. අද ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කළාට මේ දක්වා ධර්මය ආරක්ෂා කරගෙන පැමිණීමේදී අතීතයේ මහා සංඝරුවන සදැහැති දායක දායිකාවෝ දරපු වෙහෙස ඒ කැපකිරීම මහ ඉහළයි. පුදුම තරම් අභියෝග මැඩගෙන ඒ අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දෙමින් තමයි මේ ධර්මය අපට ආරක්ෂා කරලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ධර්මය අපිට අද හොඳට ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. මාධ්‍ය වලින් නිතර මේ ධර්මානුශාසනා විකාශනය වෙනවා. මේ ලැබිච්ච අවස්ථාව නිසා අපට ශ්‍රද්ධාදී ධනයන් පෝෂණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ ලෝකේ තියෙන වටිනාම ධනවත්කමනේ සද්ධා, සීල, ඊළඟට හිරි ඔත්තප්ප, සුත, ප්‍රඥා, ඡාග කියලා කියන්නේ. සද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියන් ධනං, සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. මෙන්න මේ සප්ත ආර්ය ධනය පෝෂණය කර ගැනීමේ උරුමය අපට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ උරුමයේ තිබෙන මහත් බව පිළිබඳව අපි මෙනෙහි කළ යුතුයි. දරුවන් හැටියටත් කල්පනා කරන්න ඕන තමන්ගේ අධ්‍යාපනයේ පැත්තට මේක හරව ගත්තොත් මොන තරම් දැන් තාක්ෂණය දියුණු වෙලා ඉගෙන ගන්න එකට උදව් උපකාර ලැබෙනවද? ඒ කාලේ බොහොම අමාරුවෙන් කෙටි සටහන් පොතක් තියාගෙන කෙටි සටහන් ගහන්න ඕන වුණාට දැන් කෙටි සටහන වෙනම මුද්‍රණය කරලා පොත් හැටියට දීලා තියෙනවා. ඒ පොත අරගෙන ගිහිල්ලා පාඩම් කරන්නයි තියෙන්නේ. ඉතින් ඉගෙන ගන්නවා නම් අධ්‍යාපනයේ ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන මාර්ගය ඊටාම හොඳින් ලැබිලා තියෙනවා. ඒ ගැන තමන් කල්පනා කරනවා නම් අධ්‍යාපනයේ ශක්තිමත් කරගන්නට පුළුවන්කම ඒ කෙනාට ලැබෙනවා. ඒ නිසා මේ උරුමයේ මහත් බව පිළිබඳව කල්පනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඊළඟට ಜಾති මහත්ත පච්චවෙක්කනතා තමන්ගේ උපත පිළිබඳව කල්පනා කරන්න. දැන් අපි ඉපදිලා තියෙන්නේ මනුස්ස ලෝකේ. මේ වගේ තැනක උපදින්න ලැබෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. මනුස්ස ලෝකේ උපදින එකද හොඳ, දිව්‍ය ලෝකේ උපදින එකද හොඳ කියලා ඇහුවොත් සැප විඳින්න නම් දිව්‍ය ලෝකේ උපදින එක හොඳයි, නිවන් දකින්න නම් මනුස්ස ලෝකේ උපදින එක හොඳයි. එතකොට මනුස්ස ලෝකේ උපදින්න පුළුවන්කම ලැබුණු අපි
බුද්ධෝත්පාද කාලයක උපදින්න පුළුවන්කම ලැබුණු අපි විශේෂයෙන් සතර දිසාවෙන් බුදුබණ ඇහෙන පරිසරයක ඉපදුණු අපි මොනතරම් වාසනාවන්තද? අපේ මේ උපත පිළිබඳව අපේ මේ ලැබීම පිළිබඳව අපි කල්පනා කරනවා නම් මේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න ඒක ලොකු ශක්තියක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම පිළිබඳවත් තේරුම් ගත්ත කෙනෙක් බවට පරිවර්තනය වෙන්න උනන්දු විය යුතුයි. අන්න ඒකට තමයි ಜಾති මහත්ත පච්චවෙක්කනතා කියලා කියන්නේ. ඊළඟට සබ්‍රක්‍මචාරී මහත්ත පච්චවෙක්කනතා. තමන් එක්ක මේ පිළිවෙත් පුරන උතුමන්ගේ වටිනාකම පිළිබඳව කල්පනා කරනකොට වීරිය පදවන්න පුළුවන්. තමන් මොනතරම් කැපකිරීම කරනවද? තමන් එක්ක ඒ කැපකිරීම තුළ වාසය කරන අන් අය මොනතරම් කැපකිරීමක් කරනවද? ඒ අය පිළිබඳව හිතනකොටත් තමන්ට තමන්ගේ ශක්තිය වීරිය උපදවා ගන්න පුළුවන්. විශේෂයෙන් ආධ්‍යාත්මික දියුණුව පිණිස තමන් එක්කම ඒ ආධ්‍යාත්මික ගමන යන උදවියගේ වීරිය සමහරක් විට ඒ උදවිය මොනතරම් අභියෝගාවත් ඒ අභියෝග මැඩගෙන දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදෙනවා. තමන්ට හිතන්න පුළුවන් මාත් එක්ක ඉන්න මේ කෙනා මොන අභියෝගය තිබුණත් මේ කටයුත්ත කරනවා. එහෙනම් ඒ කෙනා වගේම මමත් මොන අභියෝගය තිබුණත් ඒ ගමන යන්න ඕන කියන ශක්තිය තමන්ට ඇති කරගන්න පුළුවන්. තමන් එක්කම පිළිවෙත් පුරන උදවිය පිළිබඳව හරියට කල්පනා කරනවා නම් මේකම අධ්‍යාපනය ලබන කෙනෙකුට ගන්න පුළුවන්. තමන් හොඳට ඉගෙන ගන්න ළමයෙක් ආශ්‍රය කරනවා නම් ඒ කෙනා කරන කැපකිරීම බලන්න මගේ යාළුවා මේ විදියටයි කැපකිරීම කරන්නේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්න මමත් ඒ විදියට ශක්තිමත් වෙන්න ඕන කියලා තමන්ටත් වීරිය ශක්තිමත් කරගන්න පුළුවන්කම ඒ තුලින් ලැබෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා කුසීත පුද්ගල පරිවර්ජනතා. කම්මැලි ගති ලක්ෂණ තියෙන අලස ගති ලක්ෂණ තියෙන උදවිය අත්හැරලා දාන්න. අත්හැරලා දාන්න කියලා කියන්නේ එහෙම කම්මැලිකාරයෙක් කෙනෙකුට දත් මිටි කණ්ඩවත් පුප්පණ්ඩවත් එලවල දාන්නවත් නෙවෙයි. ඒ අයගේ උපදෙස් ඒ අයගේ වචනවලට අවනත වෙන්න යන්න එපා. අවනත වුණොත් වෙන්නේ Taman කුසීත පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. Tamanගේ තියෙන වීරියත් නැත්තටම නැති වෙලා යනවා. අලස ගති තියෙන, කම්මැලි ගති තියෙන උදවිය ඇසුරු කිරීමෙන් වෙන්න තියෙන බරපතලම ගැටලුව තමයි Taman තුල තිබෙන වීරියත් Tamanට අහිමි වෙලා යන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළ කුසීත පුද්ගල පරිවර්ජනතා. කම්මැලිකාර මිනිස්සු ආශ්‍රය කරන්න යන්න එපා. ඒ ආශ්‍රය තුලින් Tamanට විනාශයක් ඇති වෙනවා. ඉගෙන ගන්න ළමේ අධ්‍යාපනය ලබන්නේ නැති ඉගෙන ගන්න වෙලාවල් වලදී වෙන වෙන වැඩ කටයුතු කර කර ඉන්න කට්ටි පැනලා යන ගුරුවරුන්ට කීකරුකමක් නැති කම්මැලි ජීවිත ගත කරන අය ආශ්‍රය කරන්න ගත්තොත් මොකක්ද වෙන්නේ? තමන්ගේ අධ්‍යාපනයත් බිඳ වැටෙනවා. ඒ වගේම තමයි බොහොම වීර්යවන්ත උදවිය ආශ්‍රය කරන්න පුළුවන් නම් ආරද්ධ විරිය පුද්ගල සේවනතා කියලා කිව්වා. අරඹන ලද වීරයෙන් යුක්ත උදවිය ආශ්‍රය කරන්න. ඒ ආශ්‍රය කිරීමෙන් තමන් තුල වීරයක් නැත්තම් ඒ වීරය පෝෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. වීරවන්තයින් ඇසුරු කරනකොට තමන් තුලත් ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ නිසා කම්මැලිකාර ගති ලක්ෂණ තියෙන උදවිය අයින් කරන්නත් අත්හරින්නත් අරඹන ලද වීරයෙන් යුක්ත උදවිය ඇසුරට ගන්නත් අපි මහන්සි ගන්න ඕන. ඔන්න ඔය කාරණා පිළිබඳව ඔබට මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ මෙනෙහි කරන මොහොතේදී Tamanට මේ වීරිය ශක්තිමත් කර ගැනීමේ හැකියාව මතුවෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරු මේ කාරණා ගැන මෙනෙහි කරන්න කියලා කිව්වේ. මේ කාරණා මෙනෙහි කරන්න ඕන කොයි වගේ අවස්ථාවකද? Taman බලාපොරොත්තු වන ඉලක්කය වෙතට යම්කිසි වීරයක් ආරම්භ කරලා ඒ ආරම්භ කරපු වීරයේ යම්කිසි වෙලාවක අඩපණ වෙන ස්වභාවයක් දැනෙනවා නම් මුලින් තිබිච්ච හයිය නැති වේගෙන වගේ යනවා නම් මුලින් තිබිච්ච උනන්දුව අඩු වේගෙන වගේ යනවා නම් මෙන්න මේ කාරණා ගැන හොඳට මෙනෙහි කරනකොට අර මුලදී ඇති කරගත්ත උනන්දුවට වඩා උනන්දුවක් ශක්තිමත් උනන්දුවක් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා ගැන හොඳට මෙනෙහි කරන්න ඕන. නැවත වතාවක් ආවර්ජනය කළොත්
අපාය භය පච්චවෙක්කනතා සතර අපාය පිළිබඳව බිය දකින කෙනෙක් වෙන්න, ආනිසංස දස්සාවිතා වීරයේ ප්‍රතිඵල පිළිබඳව මෙනෙහි කරන්න, ගමන වීති පච්චවෙක්කනතා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය පිළිබඳව මෙනෙහි කරන්න, ඊළඟට දායජ්‍ය මහත්ත පච්චවෙක්කනතා තමන්ට උරුම වෙච්ච දේ පිළිබඳව කල්පනා කරන්න, පිණ්ඩපාතා පචායනතා තමන්ට දන්පැන් පූජා කරන තමන් වෙනුවෙන් කැපකිරීම කරන උදවිය පිළිබඳව කල්පනා කරන්න, සත්තු මහත්ත පච්චවෙක්කනතා බුදුගුණ පිළිබඳව මෙනෙහි කරන කෙනෙක් බවට පත්වෙන්න, එවැගේම ජාති මහත්ත පච්චවෙක්කනතා මේ උපත පිළිබඳව මෙනෙහි කරන කෙනෙක් බවට පත්වෙන්න, සබ්‍රක්‍මචාරී මහත්ත පච්චවෙක්කනතා තමන් එක්ක පිළිවෙත් පුරණ උදවිය පිළිබඳව ඔවුන්ගේ වීරිය පිළිබඳව කල්පනා කරන්න, කුසීත පුද්ගල පරිවර්ජනතා කම්මැලිකාර ගති ලක්ෂණ තියෙන අලසයින් ඉවත් කරන්න පුරුදු වෙන්න, ආරද්ධ විරිය පුද්ගල සේවනතා අරඹන ලද වීරයෙන් යුක්ත උදවිය ඇසුරු කරන්න. අන්න ඒ කාර්යය සම්පූර්ණ කරනවා නම් තමන්ට තමන් බලාපොරොත්තු වන ඉලක්කයට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතුවෙන් නිර්වාණය සලසා ගැනීමේ අවස්ථාව දක්වාම ශක්තිමත්ව ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. වීරය මොට්ට කරන, ශක්තිය නැති කරන අවවාද පිළිගන්න යන්න එපා. ඕනතරම් මේ සමාජය තුළ ඍණාත්මක දේවල් ප්‍රකාශ කරමින් ඔය වැඩේ කළාට වැඩක් වෙන්නේ නැහැ, ඔහොම භාවනා කළාට හිත දියුණු කරන්න බෑ කියා බොහෝ දෙනෙක් ඔබට ප්‍රකාශ කරાવી. ඔබව අඩපණ කරන්න විවිධ හේතු කාරණා මතුවේවි. හැබැයි ඒ කිසිම තැනකදී අඩපණ වෙන්න උනන්දු වෙන්න එපා. ඒ අඩපණ වෙන හැම වෙලාවකම ශක්තිය ගොඩ නගන්න මහන්සි ගන්න. එහෙම නැති වුණොත් ලෝකයාගේ උවමනාවට කම්මැලි විදියට ඔවුන්ගේ වචන ටික පිළිගන්න ගියොත් අර ගැඹුරු වලකට වැටුණු ගෙම්බන්ට වෙච්ච දේ තමයි වෙන්නේ. එක ගැඹුරු වලක් තිබුණලු, ගෙම්බ ගොඩක් මේ වලට වැටුණලු. තවත් ගෙම්බ පිරිසක් වලේ කටගාවට ඇවිල්ලා මේ වලට වැටුණු ගෙම්බන්ට කියනවලු, උඹලට කවදාකවත් මේ වලෙන් නම් ගොඩ එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, වලේදිම උඹලට මැරෙන්නයි වෙන්නේ. ඔක්කොම ගෙම්බෝ ටික මැරුණලු, එක ගෙම්බෙක් විතරක් බොහොම අමාරුවෙන් වලෙන් ගොඩට ආවලු. බලපුවාම ඒ වලෙන් ගොඩට ආපු ගෙම්බට කන් ඇහෙන්නේ නැලු. බලන්න පින්වත්නි, අර කම්මැලිකාරයන්ගේ වීරියක් නැති අයගේ වචන අහපෝ කන් ඇහිච්ච ගෙම්බෝ ටික ඔක්කොම විනාශ වුණා. හැබැයි ඒ අයගේ වචන ටික ඇහුනේ නැති, කන් ඇහෙන්නේ නැති ගෙම්බට ජීවිතේ බේරා ගන්න පුළුවන්කම ලැබුණා. අන්න ඒ වගේ තමයි වීරවන්ත උදවියගේ වචන ටික පිළිගන්න. වීරවන්තකම පෝෂණය කිරීමේ ක්‍රමවේදය ගොඩනගා ගන්න. අන්න ඒ විදියට අපි මහන්සි වෙනවා නම්, උත්සාහවත් වෙනවා නම්, ඒ උත්සාහය තුලින් අපිට ජයග්‍රහණය ලබන්න පුළුවන්. ඒක ටිකක් අමාරුයි. අමාරු වුණාට එහි ප්‍රතිඵල සුන්දරයි. උත්සාහෝ රිපුවත් මිත්‍ර මාලස්යම් මිත්‍රවත් රිපු. උත්සාහය හරියට හතුරෙක් බඳු මිතුරෙක්. එනමුත් කම්මැලිකම කියලා කියන්නේ, අලසකම කියන්නේ මිතුරෙක් බඳු හතුරෙක්. ඒ නිසා බුදුහාමුදුර අපට දේශනා කළේ උත්සාහවන්ත ජීවිත ගත කරන පුද්ගලෙක් බවට පත් වෙන්න. ඒ උත්සාහය හතුරෙක් වගේ පෙනුනත් මිතුරු ප්‍රතිඵල, සුවපත් ප්‍රතිඵල අපිට ගෙනල්ලා දෙනවා. කම්මැලිකම මිතුරු ස්වરૂපයක් පෙන්නුවත් ඒ මිතුරු ස්වરૂපයේ පෙන්නන කම්මැලිකමේ පසුකාලීන දුක, පීඩනය මහා ඉහළයි. ඒ නිසා මේ හිමිදිරි පාන්දර දරුවන් හැටියට අධ්‍යාපනය ලබන, තරුණයින් හැටියට ආර්ථිකය ශක්තිමත් කරගන්න වෑයම් කරන, ඒ වගේම බාල තරුණ මහලු වයස් භේදයකින් තොරව මේ ලැබිච්ච වටිනා අවස්ථාවෙන් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත යුතුයි කියන අදිෂ්ඨානය තුල වාසය කරන හැම කෙනෙක්ම වීරවන්තකම පෝෂණය කරගන්න උනන්දු වෙන්න, උත්සාහය දියුණු කරන්න උනන්දු වෙන්න, ඒ වීරය, ඒ උත්සාහය ශක්තිමත් කරන්න හිමිදිරි පාන්දර ඔබ වෙත හිරු රූප වාහිනිය ඔස්සේ විහිදුවා හරින මේ සමාජ සංගායනා අද දවසේ ධර්මානුශාසනාව ඔබට හේතු වේවා, වාසනාව වේවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බල මහිමෙන් කල්පනා කරන්න,
ඔබ අප නමින් ජන්මාන්තරගත වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදර ආදී පිරිස් වෙත්නම් ඒ හැමෝටම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා. රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවන ජාතික වීරයෝ යුද බිමේ මියගිය වීරෝදාර රණවිරුවෝ සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම් තාක් පිරිස් වෙතොත් ඒ හැමෝටම උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා. ඒ වගේම ඔබට නිරතුරුවම හිමිදිරි පාන්දර මේ උතුම් ධර්මානුශාසනාවට දෙසවන් යොමු කරන්නට ඉඩකඩ සලස්වා දෙමින් මේ සමාජ සංගායනා වැඩසටහන හිරු මාධ්‍ය හරහා විකාශනය කරන්න ඉඩකඩ සලස්වා දෙන සභාපතිතුමන් ඇතුළු කොට ඇති පවුලේ පින්වතුන්ටත් හිරු රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වතුන්ටත් වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ඔබව අපව නිරතුරුවම රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට රට පුරා ලොව පුරා අසනීප තත්ත්වවලට පත්වෙච්ච සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය වේවා. හිමිදිරි පාන්දර කවුරුත් ප්‍රාර්ථනා කරන්න බුදුගුණ සත්‍යයි, ධම්ගුණ සත්‍යයි, සංඝගුණ සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් මේ වසංගත රෝගී තත්ත්වයන් දුරු වෙලා සැමට යහපතම උදා වේවා. මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. ප්‍රාර්ථනානුකූලව කාටත් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා